පින්නතන අදත් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ධම්ම දායාද සූත්‍රයෙන් තමයි අනුශාසනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන ධම්ම දායාද සූත්‍රය. මේ සූත්‍රයේ ඇසුරු කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා 7ක් අපි දේශනා කරන්න යෙදුණා. පින්නතුනි අපි 7 වෙනි ධර්ම දේශනාව නිමා කරන වෙලාවේ සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසාත්මක නාමයක් තියෙනවා කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ අති විශිෂ්ට සර්වඥතා ඥානයත් එක්ක. ඒ ඥානය තමයි ලෝක විදු. විශ්වය පිළිබඳව තියෙන අසීමාන්තික අවබෝධය නිසා ලෝක විදු කියලා කියනවා. ඊට සමගාමීව අපි සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන තව නම චක්කු භූතෝ. චක්කු භූතෝ කියලා කියන්නේ ඇස් ඇති කරවනවා කියන එකයි. මෙතන ඇස් ඇති කරවනවා කියලා කියන්නේ මේ පියවිය හැට පේන්නේ නැති දේවල් දකින්න බලන්න සලස්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ අපි නිවැරදිව ගමන් කරහම අපිට පුළුවන් පෙර භවය බලන්නත්. අපිට පුළුවන් අද මගදි වෙන දේ බලන්ට. අද හවසට වෙන දේ බලන්ට. මම මැරෙන දවස බලන්ට. මම ලෙඩ වෙන දවස බලන්ට. මම ගැන බලනවා වගේ ලෝකෙ ගැන හුඟක් දේවල් බලන්ඩ අපිට පුළුවන් අවස්ථාව උදා කරනවා. දැනට නොපෙනෙන දේවල් දකිින්ඩ සලස්වලා දෙනවා. එනිසා කියන චක්කු භූතු. අපි මේ කෙටියෙන් ඒ කොටස සිහිපත් කරන්න. ඊළඟට ඥාන භූතු. ඥානය ඇති කරවනවා, ප්‍රඥාව ඇති කරවනවා. අපි හැමෝටම ප්‍රඥාව තියෙනවා කියලා කාරණාව මේ ලෝකෙ කියන්නේ නැහැ. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු වෙච්ච අපිට ලොකු ප්‍රඥාවක් ඇත්තෙම නැහැ. අපිට තියෙනවා හොඳ බුද්ධියක්. හැබැයි බුද්ධියයි ප්‍රඥාවයි කියලා කියන්නේ එකක් නෙමෙයි දෙකක්. එහෙනම් අපිට ප්‍රඥාව හරි අඩුයි. ප්‍රඥාව මනාව තිබුණා නම් අපි මේ පංචකාම ලෝකයෙන් එතර වෙන්න උත්සාහ කරනවා. දුක තේරුම් ගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා. දුක ඉපදිච්ච තැන හොයනවා. ඉපදිච්ච තැනට පිළියම් කරනවා. මුල පැලවෙන තැන හොයලා මුල ගලවලා දාන්න ඕනේ. ඒ වගේ දුක ඇති වෙන තැන හොයලා දුක ඇති වෙන්න එතන තියෙන හේතුව නැති කරනවා. එතකොට සමුදයත් නැහැ, දුකත් නැහැ. ඕක අවබෝධ කරගෙන යමෙක් කටයුතු කරනවා නම් දුක්ඛ සමුදය මේ දෙක නැති කරන්න ආංගිතෙන්ට එනවා මාර්ග ප්‍රඥාව. දුක ඉපදුනේ අහවල් තැන, අහවල් හේතුව නිසා. මන් දුක උපදින හේතුව නැති කරන්න කටයුතු කරනවා. ඒ හේතුව දැකලා නැවත නැවත දුක් රැස් නොකරන්න කටයුතු කරන්නේ මාර්ග ප්‍රඥාව. මාර්ග ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයා නිරෝධය හොයාගෙන යනවා. එමනම් මෙතන සඳහන් කළේ ඥාන භූතෝ ඥානය ඇති කරවනවා. චතුරාර්ය සත්‍ය ධර්මය මනාව අවබෝධ කරගන්න තැනට අරගෙන එනවා. ධම්ම භූතෝ අන්‍ය සත්වයන් තුළ ධර්මය ඇති කරවනවා. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ නිර්මල ධර්ම රත්නය ශ්‍රද්ධාවන්තයාගේ හිත් තුළ උපද්දවනවා. පැල කරවනවා. අපිට ධර්මය උපද්දවන්න බැරි නිසා අපිට ධර්මය අවබෝධ කරගන්න මග කියලා දුන්නා. ධර්මය ඉපැද්දෙව්වා අපේ හිත තුළ. භාග්‍යතුන් වහන්සේ තනියම උපදව ගත්තා. ඊට පස්සේ අපි තුළ ඉපැද්දෙව්වා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට එහෙම සඳහන් කළා බුදුන් අනුව ගියපු බුද්ධානුබුද්ධයි කියලා.
බුද්ධ අනුබුද්ධ කියල කෙන බුදුන් අනුව ගියපු නිසා. එනම් මේ විශ්වයේ බුදුන් අනුව ගියපු පළවෙනි ශ්‍රාවකය අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ගත් මග භාග්‍යතුන් වහන්සේගෙන් අහගෙන අරගත්ත නිසා සියලු දෙනාටම කලින් උන්වහන්සේට රහත් වෙන්න ලැබුණා. උන්වහන්සේට ඒ උතුම් තැනට ධර්මාවබෝධයට එන්න ලැබුණා. අංග නිසා බුද්ධානුබුද්ධයි. එහෙනම් ධම්ම භූතෝ කියලා කියන්නේ අපේ සිත් තුලත් මේ ධර්මය උපද්දවන්න කටයුතු කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ධම්ම භූත කියලා හඳුන්වනවා. බ්‍රහ්ම භූතෝ සඳහන් කරනවා අන්‍ය සත්වයන් ඊතා උසස් තත්වයෙන් උසස් පුද්ගලයෝ බවට පත් කරනවා. අන්‍ය සත්වයන් ඊතාම උසස් පුද්ගලයෝ බවට පත් කරනවා. විශ්වයේ ඉන්න උසස්ම කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ ශාසනය තුල භික්ෂූන් වහන්සේලා යම් දවසක ඇතිවෙන්න පටන් ගත්තද? අන්න එදා ඉඳලා උන්වහන්සේලාට දෙවියොත් වැන්දා. උන්වහන්සේලාට බ්‍රහ්මයොත් වැන්දා. උන්වහන්සේලාට මිනිස්සුත් වැන්දා. එනම් බ්‍රහ්ම භූතෝ ඊතා උසස් තත්ත්වයට පත් කෙරෙව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, අග්‍රෝපස්ථායකයන් වහන්සේ, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, මහා රහතන් වහන්සේලා, සසරින් මිදුන අනික් රහතන් වහන්සේලා, මේ සියලු දෙනාම ඊටාම උසස්. එතකොට මේ සාමාන්‍ය අය ඒ තරම් උසස් තත්ත්වයට පත් කිරුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. ආන් ඒ නිසා බ්‍රහ්ම භූතයි කියලා සඳහන් කරනවා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේට විශේෂ ගුණ කතාවක් තියෙනවා පින්නතුනි, වත්තා පවත්තා කියලා. ඇයි මේ වත්තා පවත්තා කියලා කියන්නේ? යම් ධර්මයක් මුලින්ම දේශනා කරනවා. අපි කියමු භාග්‍යතුන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව. මේ උතුම් මංගල ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කළා විතරද? මේ දැන් දේශනා කරනවත් එක්කම ඒ දේශනාව අධිෂ්ඨාන කරනවා. දේශනාත් කෙරෙනවා, අධිෂ්ඨානත් කෙරෙනවා. මොකටද? අනාගතයේ තවත් අවුරුදු 5000ක් කල් මේ දේශනාව පවතින්න ඕනේ කියන අධිෂ්ඨානයත් කරමින්ම තමයි ධර්ම දේශනාව කරන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ සතු අති සුවිශේෂී ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ තව්තිසාවට වැඩපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ හැකියාව කොච්චරද කියලා පෙන්වනවා. තරම අභිධර්මයේ දේශනා කරන්නයි වැඩි ඒක අවස්ථාවක්. මාතෘ දිව්‍ය රාජය ඇතුළු පිරිසට භාග්‍යතුන් වහන්සේ අභිධර්මයේ දේශනා කරනවා. දෙවියන්ට ආයුෂ දිග හින්දා එක දිගට වැඳගෙන අහගෙන ඉන්න පුළුවන්. අනික ඒ වෙලාවේ දෙවියෝ අමුතු කාරණාවක අමුතු සීලයක විකාල භෝජනයක් එහෙම කතාවක් නැති නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ මිනිස්සෙක්. ඒ නිසා දානේ වළඳන වෙලාවට බුදුරජාණන් වහන්සේ දානේ වළඳන්න ඕනේ. නමුත් දානේ වළඳන හැම වෙලාවකම භාග්‍යතුන් වහන්සේ මේ ආසනයෙන් නැගිටලා වැඩිය නම් මේ දෙවියෝ කොච්චර වෙලා බලාගෙන ඉන්නද? මේ දේශනාව 3 මාසයක් ඇතුළත එහෙම ඉවර කරන්නද භාග්‍යතුන් වහන්සේට පුළුවන්? ආන් ඒ නිසා දෙවියන්ට ධර්ම දේශනාව කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපි කියමු උදේ 8ට දේශනාව පටන් ගත්තේ කියලා. 10ට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න නැගිටිනවා. මේ උදාහරණයක් මම සඳහන් කරන්නේ. 8ට දේශනාවට වාඩි වෙලා 10ට නැගිටිනවා. එතකොට නැවත දානේ වළඳලා ආපහු ආසනයට වඩින්නේ 12:00ට කියමු. එතකොට 10 ඉඳලා 12:00 වෙනකන් කවුද දේශනාව කරන්නේ? අන්න ඒ නිසා බුදුරුවක් මවලා භාග්‍යතුන් වහන්සේ නැගිටිනකොටම ධර්මාසනේ වාඩි කරවනවා. මවාපු බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන්ද? මවාපු රුවට ධර්ම දේශනා කරන්න බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ 10ට නැගිටලා 12:00ට නම් ආසනයට වඩින්නේ පැය 2:00.
දේශනා කරන්න ධර්මය අධිෂ්ඨාන කරනවා. දැන් දේශනා කරන ගමන් ඉස්සරහට දේශනා විය යුතු ධර්මය අධිෂ්ඨාන කරනවා. එතකොට එකම හිතින් මොකද කරන්නේ කාරණා දෙක අපිට ඒක කරන්න පුළුවන්. අධිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේ ආසනයෙන් නැගිටිනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉන්නවා. අධිෂ්ඨාන කරපු ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ හඬින්ම දේශනා වෙනවා. භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට වඩිනවා. දෙවියෝ හිතාගෙන ඉන්නේ හැම දෙවියම නෙමේ සමහර අය දන්නවා බුදුරජාණන් වහන්සේ දිග්ගටම දේශනාව කරනවා කියලා. එතකොට දේශනා කරන්න ධර්මයේ අධිෂ්ඨාන කරනවා වගේම ඒ අධිෂ්ඨාන කරපු ධර්මයේ තව අවුරුදු 5000ක් කල් පවතින්නත් අධිෂ්ඨාන කරලම තමයි ආසනින් නැගිටින්නේ. අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේට වත්තා පවත්තා කියලා විශේෂ නමක් තියෙනවා. හැම දේශනාවක්ම එහෙමයි. අලුතෙන් කරන හැම දේශනාවක්ම දේශනා කරන ගමන් අධිෂ්ඨාන කරනවා අවුරුදු 5000ක් කල් මේ දේශනාව පවතින්න ඕන කියලා. ඒක නිසා තමයි වත්තා පවත්තා කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි ඒ අධිෂ්ඨානය යම් තැනක ඉඳලා භාග්‍යතුන් වහන්සේ කළාද ඒක වෙනස් කරන්න පුළුවන් ද කාටවත් මේ විශ්වයේ කිසිම දෙවි කෙනෙකුටවත් කිසිම බ්‍රහ්ම රාජයෙකුටවත් මාරයටවත් මේ අධිෂ්ඨාන කරපු ධර්ම රත්නය වෙනස් කරන්න කවර කවමදාකවත් බෑ. ඒක ඒ තරම් අධිෂ්ඨානයක්. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් මේ ධර්මය වෙනස් කරන්න හදන බව අපිට පේනවා. තම තමන්ගේ හිතැඟි පරිදි වෙනස් කරන්න හදනවා. බොහෝ මිත්‍යා දෘෂ්ටි ලංකාවේ පහළ වෙලා තියෙන. එක එක්කෙනා විවිධ මත ප්‍රකාශ කරන. නමුත් මේ ධර්මරත්නය වෙනස් කරන්න පුළුවන්ද කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. හොලවන්ඩවත් බෑ කියල තමයි සඳහන් කරන්න. හේතුව මෙහෙන් වෙනස් කරලා එක ශූක්ෂම විදිහට සඟවල ඔප්පු කරන්න බෑ මේකයි නියම ධර්මය කියලා. අපි වෙනස් කරන්න පුළුවන් උත්සාහ කරන ඕන තරම්. එනිසා සමහරලාට ත්‍රිපිටකයේ ඉඳලම වෙනස් කරන්න උත්සාහ කරනවා. ත්‍රිපිටකයත් අලුතෙන් මුද්‍රණය කරන්න හදනවා. තියෙන එක වැරදිී කියලා. එහෙම මුද්‍රණය කෙරුණොත් යම් දවසක. ඒත් ඔප්පු කරන්න පුළුවන්ද වැරදි පිටකයක් මේකයි හරි පිටකය කියලා ඔප්පු කරන්න බෑ. හේතුව පින්නතින මෙහෙ විතරක් නෙමෙයි තවත් රටවල් 10ක මේ නිර්මල ධර්මය එහෙම්ම පවතිනවා. සංසන්ධනය කරලා බලහම මේක වැරදිී කියනවා මිසක් ඒක වැරදිී කියන්නේ. ඔය මිත්‍යා දෘෂ්ටික අය නොයෙක් මත ප්‍රකාශ කරනවා. කලින් අපේ තිබිච්ච පුස්කොලවාගේ දේවල් බටහිර ජාතින් අරංගියා. තේහින්ද නියම ධර්මය අපි ගාව නෑ පස්සේ ලියවිච්ච කොටසක් තමයි අද තියෙන්නේ කියලා. නමුත් පින්නතුන මේ රටේ තිබිච්ච හැම පුස්කොලයක් මරං යන්න පුළුවන් වුණේ නෑක භාගිතුන් වහසගේ ආඥාව. මේ ධර්මරත්නය නැති කරන්න බෑ කිසි කෙනෙකුට. ඒ හින්ද මේ රටේ නැති වුණත් අනික් රටවල් 10 එහෙමම තියෙනවා. නැති කරන්න කවදාවත් බෑ. බුද්ධ ආඥාව තියෙන තාක්කල් මේ ධර්මය එක අබමල් රේණුවක්වත් වෙනස් කරන්න ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් කෙනෙකුට වෙනස් කරන්න බෑ. නැති කරන්න හැදුවට මුල තියෙන නිසා ආය පැලවෙනවා. එහින්ද ධර්මය නැති කරන්න බෑ කාටවත්. ඊළඟට පිඩතුනේ හැම තැනකින්ම මේ ධර්මය නිර්මල බව අපිට දකින්න තියෙනවා. සමහර වෙලාවට සමහර රටවල්වල තියෙන හැම පොතක්ම කාටවත් විනාශ කරන්න බැරි වුණා. ඊළඟට මේ ධර්මය තාමත් වෙනස් නැති බව විනාශ වෙලා නැති බව බුදුරජාණන් වහන්සේගේ නිර්මල හද මඩල ඉපදිලා සුවඳ හමන ශ්‍රීමුක පද්මයෙන් ලෝකයට දානය කරපු ධර්මය තාමත් ඒ විදිහටම මේ විශ්වයේ පවතිනවා කියන එක මනාව වර්තමානි තහවුරු කරලා ඔප්පු කරලම් තියෙනවා. ධර්මය දන්නේ නැති කෙනෙක්
අද ධර්මය නැහැ කියල කියනවා මිසක් ධර්මය දන්න කෙනෙක් කවදවත් ඒක කියන්නේ. කොහෙද ඔප්පු කළේ ඔප්පු කළපු තැන දන්නෙත් නෑ හුඟක් වෙලා. 1954 ඉඳල 1956 වෙනකම් අවුරුදු 2ක් මේ රටේ මනාව ධර්මදර භික්‍ෂූන් වහන්සේලා සමගිව රැස්වුනේ කොහාටද බුරුමිට. ඒක තමයි ලංකාවේ මේ ශාසනයේ 6 වෙනි ධර්ම සාකච්ඡා සංගායනාව. ඒකට කියන්නේ චට්ට සංගායනාව කියලා. බුරුමිට එකතු වෙලා මේ බෞද්ධ රටවල් වල තිබිච්ච පොත්පත් ටික අරගෙන මනා සංසන්දනයක් කරලා අවුරුදු 2ක් ධර්මයේ මනාව පිළියෙල කළා සජ්ජායනා කළා. චට්ට සංගායනාව කියලා කියන්නේ ඒකට. ඒ සජ්ජායනාවේදී ඔප්පු කළා ඒ නිර්මල ධර්මයේ තාමත් වෙනස් නැහැ කියලා. ඒ විදිහටම පවතිනවා කියලා. ඒකයි මං කිව්වේ තහවුරු කරලාමයි තියෙන්නේ. වෙනස් නැහැ කියලා. අදත් ඒ පොතපතේ තියෙන විදිහට කෙනෙක් මාර්ගයේ ගමන් කරනවා නම් ධර්මයේ තුල හැසිරෙනවා නම් ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක්. මේ කාලේ සමහර අයනේ කියන්නේ රහත් වෙන්න බෑ කියලා. නමුත් අදත් ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. අදත් ප්‍රතිපදාවේ හැසිරෙන අයට ඕන තරම් ඒ ගමන යන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේට අවනත වෙන්න විතරයි ඕනේ. රහතන් වහන්සේලා වැඩ ඉන්නවා මේ ලෝකේ ඕන තරම්. නමුත් ප්‍රචලිතද? ප්‍රසිද්ධද? කවදාවත් නැහැ. මම නිතරම මතක් කරන කාරණාවක්. රහතන් වහන්සේලා ගාව තියෙන උතුම් ප්‍රාර්ථනා දෙකයි. පළවෙනි එක මම රහත් වුණ බව මේ ලෝකේ කිසිම කෙනෙක් නොදැන ගනිත්වා. වර්තමානයේ ඉන්න ව්‍යාජ රහතන් වහන්සේලාගේ ඒ ප්‍රතිරූපය එතනින්ම විනාශ වෙනවා. හැබැයිම රහතන් වහන්සේගේ ප්‍රාර්ථනාව මම රහත් වුණ බව මේ ලෝකේ ඉන්න කිසි කෙනෙක් නොදැන ගනිත්වා. දෙවනි ප්‍රාර්ථනාව මම ලබාගත් උතුම් ඵලය මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම ලබා ගනිත්වා. මේ ගැන සාකච්ඡා කළොත් මේ ත්‍රිපිටකය තුල ඕන තරම් කරුණු දක්වන්න පුළුවන්. එක ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ ගුරුවරයාගෙන් අහනවා ස්වාමීනි රහතන් වහන්සේලා අඳුරගන්නේ කොහොමද කියලා. ගුරුවරයා උත්තරයක් දෙනවා ආයුෂ්මතුනි අමාරුයි කියලා. මේ ශිෂ්‍ය හාමුදුරුවෝ අහන්නේ ගුරුවරයාගෙන්. නමුත් උන්වහන්සේ පැවිදි බිමට පත් කළ ගුරුවරයා රහතන් වහන්සේ නම. මගේ ගුරුවරයා රහත් කියලා කියන්නේ ඒ භික්ෂුව දන්නේ නැහැ. ඒකයි කි. නමුත් සඳහන් කළාද ඇයි මම දිහා බලලා තේරුම් ගන්නකො කියලා කොතනවත් සඳහන් කළේ නෑ. අමාරුයි කියලා තමයි සඳහන් කළේ. අනුරාධපුරයේ යුගයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් අවුරුදු 60ක් එකම ගල් ගුහාවේ තමයි වැඩ හිටියේ. නමුත් ඒ දෙනමගෙන් එක නමක් රහත් බව 60 අවුරුද්දක් මණික් භික්ෂුන් වහන්සේ දන්නේ නැහැ. කොතනකවත් තමන් එවන් උතුම් තැනට ආපු බව අඟවන්නේ නැහැ. මහා සමය සූත්‍රයේ දේශනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ගත්ත රාජ කුලයෙන් පැවිදි වෙච්ච 500ක් දෙනා අන්තිම භික්ෂුන් වහන්සේ කමඨහන් අරගෙන ගිහිල්ලා වාඩි වෙනකොට මුලින්ම කමඨහන් ගත්ත භික්ෂුන් වහන්සේ සිව් පිළිසිඹියා සහිතව රහත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා නිසීදනයේ පත්කඩේ බිමේලලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි මම රහත් වුණා කියන්නයි එන්නේ. ගුරුවරයාට කියන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේට කොහොමත් කියනවා භාග්‍යතුන් වහන්සේ කොහොමත් දන්නවා. නමුත් වන්දනා කරලා පිටිපස්ස හැරිලා බලනවා මම රහත් වුණ බව භාග්‍යතුන් වහන්සේට කියන්න ඕනේ. නමුත් ඒක කියනකොට වෙන කවුරුවත් අහගෙන ඉන්නවද කියලා. නමුත් පිටිපස්ස හැරිලා බලනකොට තමන් එක්ක දෙවණියට කමඨහන් අරගෙන ගිහිල්ලා වාඩි වෙච්ච භික්ෂුන් වහන්සේත් සිව් පිළිසිඹියා සහිතව රහත් වෙලා ඇවිල්ලා හිටගෙන බලාගෙන ඉන්නවා මුන් වහන්සේ වැඳලා නැගිටිනකන් තමන් රහත් වුණ බව කියන්නේ. නමුත් පුංචි කාලේ ඉඳලා එකට සෙල්ලම් කර කර හිටපු රජවරු මේ
ඒ තරං කුඩා කාලින්දලා දැන ඇඳුනුම්කම තිබුණ. තමන් රහත් වනා කියල කියනකොට උන්වහන්සට ඇහි කියලා ඒක කියන්න නැතුව වැඳල නැගිටින. උන්වහන්සේත් වැඳලා තමන් රහත් වනා කියන්න අපව හෙල්ල බලන්නකොට තුන්වෙනියට කමට හංගත්ත භික්‍ෂූන් වහස රහත් වෙලා ඇවිල්ල හිටගෙන ඉන්නවා. උන්වහන්සට ඇහි කියලා දෙවනියා කියන්න නැතුව වැඳල නැගිටිනවා. ඒ තරන් නිර්මල නිහතමානී ශාසනයක්. අදනං සමාජ මාධ්‍ය ජාලාවලත් රහතන් වහන්සේලා අදහස් ප්‍රකාශ කරනවා අපි දකිනවා. ධර්මය නමින් අල්ප මාත්‍රයක්වත් දන්න නැතුව මේ ශාසනය තුළ නිර්මල බව පෙන්නන් ඩැවිල්ල තමන්ගේ තියෙන කිලුටම ඔප්පු කරලා යන. ධර්ම දරයන් අතර ඒයි කිලිටු බව ප්‍රසිද්ධ වෙනවා ධර්මය නොදන්න අය අතරනං බොහොම ගෞරවාදරයට පාත්තෙන්ට පුළුවන් කෙටි කාලිකට. නමුත් මේ ශාසනයේ තරම්ම නිර්මලයි මේ ධර්මරත්නයේ අබමල් රේනුවක්වත් අද වෙනකං වෙනස් වෙලා නෑ කියනෙ ඔප්පු වෙලා තියෙන කියල සඳහන් කරන්නේ එකයි. ඊළඟට පිනතුන මේ අපේ ශ්‍රේෂ්ඨ ධර්මරත්නය අතීතය ඉඳල පැවතුනේ මුක පරම්පරාවේ. ඒ ඇනෙ කටපාඩමින්. බොහෝ දෙනාගේ මතයක් තිබුණ පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩමින් එනකොට ධර්මය වෙනස් වුනා කියලා. පොත්පත්තුල ලියල තිබ්බනං වෙනස් වෙන්නේ නෑ කටපාඩමින් ආවටන් වෙනස් වෙනවා කියලා. නමුත් වර්තමාන වෙනකොට ඒ කියපු අයම ආපහු කියනවා. මොක පරම්පරාවෙන් ආපු ධර්මය වෙනස් වෙලා නෑ පොත්පත්වල ලියල තියෙන ධර්මය වෙනස් වෙනවා කියලා. ඇයි මොක පරම්පරාවෙන් අහම වෙනස් වෙන්න ඇත්ති. පිනතුන මේක කටපාඩමින් අරගෙන එන්නකොට ශිෂ්‍යෝ 500කට 1000කට උගන්න නොමක කටපාඩන් කරවන් ඊට වඩා වැඩි පිරිසකට උගන්නනවා. එහෙම උගන්නනකොට යම් ධර්ම කාරණාවක් පිළිබඳව සැකයක් ඇති වුණා නං වැඩි පිරිසක් ඒ ධර්ම කාරණාව සැක කළොත් ඒ පිළිබඳව හොයල බලනවා. එම වෙනසක් නෑ වැඩි පිරිසක් සැක කළොත් තමයි අනික් අයටු ගන්නන්න නැත්ති. දෙන්නෙක් තුන් දෙනෙක් සැක කලාට ධර්මකාරණාව වැරදිී කියන්නේ. එහෙම වැරදිලා තිබුණොත් ඒ ධර්මකාරණාව උගන්නන්නේ නෑ. හරි කාරණාව හොයනවා. මොකද වැඩි පිරිසක් අහගෙන ඉඳලා වැඩි චන්දෙන් තීරණය කරනවා මේක වැරදිී කියලා. නමුත් ඊට වඩා හරි වෙනස් නේද පොතක ලියනකොට. කෙනෙක් තමන් දන්නදේ තනියම කාමරයක් ඇතුළට වෙලා ලේඛන ගත කරනවා. එතකොට අරවාගේ පිරිසක් ඉන්නවද පිරිසක් නෑ තනියම තමන්ට හිතන දේ යා ලියනවා. ධර්මයත් එක කලවන් වෙනවා තමන්ගේ මතේ. එක මුද්‍රණය කරලා දස් ගනන් ලක්ෂ ගනන් එක මුද්‍රණ කොපි බෙදා හරිනවා. නැවතවතාවක් කවුරුවත් ඒ පොත් සිය ගානක් එක තැනට අරගෙන ඒ පොත් පෙරලගෙන මේක තියෙන අඩුපාඩු සාකච්ඡා කරනවාද කවුරුවත් සාකච්ඡා කරන්න. එහෙනම් ලියනකොට වැරදුනුත් වැරදුනාම තමයි නමුත් මුක පරම්පරාවෙන් වැරදුනුත් ඒ උගන්නනකොට හැමෝ මේක පිළිගන්නේ නෑ. හැමෝම ඊළඟට සාකච්ඡා කරනවා. අන්න ඒක හින්දා ලියල ගෙනාවට වඩා මුක පරම්පරාවෙන් ගෙනාපු ධර්මය පරම නිර්මලයි. ඒ නිසා මේ ධර්මරත්නයේ වෙනස් නෑ කියන කාරණාව අදටත් මනාව ප්‍රත්‍යක්ෂ කරලයි තියෙන්නේ. ඊළඟට පින්නතුන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ භාගිතුන් වහසේ දේශනා කරපු මේ නිර්මල ධර්මරත්නය මේ විදිහට බලහම ඉතාම හොඳට ධර්ම ගෞරවේ සහිතවම ලෝකයට ආර්යයන් වහන්සේලා බිහි කරන්න පුළුවන් ශක්තිය ඇතුවම භාගිතුන් වහසේ අධිෂ්ඨාන කරපු විදිහටම තාමත් පවතිනවා කියන කාරණාව අපි සියලු දෙනාටම මහා සතුටට කාරණාව. විශේෂයෙන් අපි සඳහන් කළා චට්ට සංගායනාවගෙන. මෙහෙම 6 වෙනි ධර්ම සංගායනාවක් බුරුමෙ සිද්ධ වුණා 1954 කියන කාරණාවවත් දන්න අය හුඟක් අඩුයි. නමුත් එහෙම සංගායනාවක් කරලා ධර්මයේ නිර්මල බව ලෝකයට තහවුරු කරලයි තියෙන්නේ මනාව ධර්මදර භික්ෂූන් වහන්සේලා. මහරහතන් වහන්සේලා.
බුරුමේ තායිලන්තේ වගේ රටවල් වල අදත් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ නිසා මේ සංගායනාවල් වල උන්වහන්සේලා වැඩ නොහිටිය නෙමෙයි. ඒ නිසා රටවල් 10කම එකම මූලාශ්‍රය එකම විදිහට තියෙන බව මනාව දන්නවලා තියෙනවා. පින්නතුනි අපි සමහර වෙලාවට අද බෞද්ධ කියලා කියනවා විතරයි. හුඟක් වෙලාවට අපේ නොදන්නකම මිත්‍යා දෘෂ්ටිකයෝ බොහෝසේ ප්‍රයෝජනයට ගන්නවා. අපි දන්නේ නැහැ. දන්නේ නැති හින්දලා නොයෙක් අය නොයෙක් මත ඉදිරිපත් කරනවා. අපි හිතනවා හරි මේක තමයි හොඳ මේක තමයි නිවැරදි කියලා. සමහර වෙලාවට විද්‍යුත් මාධ්‍යවල මහා විද්වතුන් භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවල් අරගෙන සාකච්ඡා කරනවා. තර්ක කරනවා. වාද විවාද කරනවා. ශ්‍රාවකයෝ ඔක්කොම අහගෙන ඉඳලා කවුරු හරි හරි කියලා තීරණය කළ නැගිටිනවා. නමුත් ඒ තර්ක කරපු විද්වතුන් දෙන්නම සමහර වෙලාවට ඒ අරගත්ත සූත්‍රයේ කියවලාවත් නැහැ. කියවුවනම් ඒ දෙන්නගේ මතයි ඉදිරිපත් කරන්න. අහගෙන ඉන්න අපි සූත්‍රයේ තියෙන තැන දන්නෙත් නැහැ. සූත්‍රයේ කියවලත් නැහැ. අපි කල්පනා කරනවා අහවලයි හරි කියලා. එහෙම ධර්මයේ තේරුම් ගන්න ගියොත් මේ සංසාරේ ලේසියෙන් අපිට කෙලවර කරන්න වෙන්නෙත් නැහැ. අඩුම තරමේ අපි බෞද්ධයි කියලා කිව්වට අපේ බෞද්ධයගෙන් 90%කටත් වැඩිය මං හිතන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචන ටිකේ තේරුමවත් හරියට දන්නේ. අන්න ඒක හින්දා තමයි මේ නිර්මල ධර්ම රත්නයෙන් එදා වගේ අද පළ නෙලන්න බෑ කියලා කතාවක් ඒ අය අතර ගොඩ නැගිලා තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ කාලේ මහරහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ කියලාද? දැන් දෙවනි 1000 ඉවරයි. දැන් මේ තුන්වෙනි 1000 පටන් අරගෙන තියෙනවා. එහෙනම් මේ කාලේ මහරහතන් වහන්සේලා අඩුයි කියලා බුදුරජාණන් වහන්සේ නම් කොතනවත් දේශනා කරලා නැහැ. මේ කාලේ අනාගාමින් වහන්සේලා වැඩි. මහරහතන් වහන්සේලාත් බොහොම ඉන්නවා. එහෙනම් මේ කාලේ වැඩි කියලා තියෙන්නේ අනාගාමින් වහන්සේලා. පළවෙනි 1000 දෙවෙනි 1000 දෙකම රහතන් වහන්සේලාම වැඩි. තුන්වෙනි 1000 රහතන් වහන්සේලා වැඩ ඉන්නවා අනාගාමින් වහන්සේලා වැඩි. නමුත් අපිට හොයන්න පුළුවන් වෙයිද එහෙම වැඩ ඉන්නවා කියලා? නැහැ කියලා කියන්නේ. නමුත් ඇයි වැඩියෙන් එතෙන්ට එන්නේ නැත්තේ? ඇයි වැඩියෙන් මාර්ගඵල ලැබුවේ නැත්තේ? අපේ ප්‍රතිපදාවේ තියෙන දෝෂ තියෙන හින්දා. ධර්මයේ පිළිගැනීමේ ශ්‍රද්ධාවේ අඩුපාඩු තියෙන නිසායි අපිට එතෙන්ට එන්න බැරි. නැත්තම් ආර්යයන් වහන්සේලා බිහිකරන්න ධර්මයේ තුල කිසි අඩුපාඩුවක් අදත් නැහැ. ඒක 5000ක් කල් භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨානයේ 5000ක් කල් වෙනස් වෙන්නෙම නෑ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව 5000ක් වෙනකොටත් සෝවාන් වහන්සේලා වැඩි කියලා. රහතන් වහන්සේලාත් නැත්තේ නෑ සෝවාන් වහන්සේලා වැඩි. එහෙමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා මේ ධර්ම රත්නයෙන් අපිට අහවල් කොටස නැති වෙලානේ අද කියලා හිතන්න කොටසක් නම් නෑ. නිර්මල ධර්ම රත්නයේ එහෙමම වැඩ ඉන්නවා. බෞද්ධයෙක් වෙන්න හරියටම අපි ගාව තිසරණ තියෙන්න ඕනේ. මොනවද තිසරණ කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් නැති වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් නැති වෙන්න ඕනේ. එතකොටයි ධර්ම රත්නයේ සරණ යන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට සහ ධර්මයට අනුව මුළු ජීවිත කාලෙම ගෙවන්න ප්‍රතිඥා දීලා මේ ශාසනයට ඇතුල් වුණ ආර්ය මහා සංඝයා පිළිබඳව නැත්නම් මේ ශාසනයට ඇතුල් වුණ සංඝ රත්නය පිළිබඳව සැක නැති වෙන්න ඕනේ. එතකොටයි අපිට තිසරණ තියෙනවා කියලා කියන්නේ. නමුත් අද අපි ධර්ම රත්නයනුත් පිළිගන්නේ භාගයයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිරය වාගේ දේවල් අද හුඟක් අය ප්‍රතික්ෂේප කරනවා. പ്രേත ලෝක දුක්ඛිත තත්ත්වයන් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ධර්ම රත්නයෙන් භාගයක් පිළි අරගෙන නම් කවදාවත් ධර්ම රත්නයේ සරණ යන්න බෑ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කළත්
භාග්‍යතුන් වහන්සේගේ කායික ශක්තිය, රූප ලක්ෂණ, ෂඩ්වර්ණ රශ්මිමාලාව, භාග්‍යතුන් වහන්සේගේ ශරීර ප්‍රමාණය, ඒ විතරක් නෙමේ සර්වඥතා ඥානයත් සීමා කරන්න උත්සාහ දරන අය වර්තමානයේ ඉන්නවා. නමුත් බ්‍රහ්ම භූතං අතිතුලං කියලා දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ තුලනය කරන්න පුළුවන් කෙනෙක්, ඉක්මවන්න කෙනෙක්, අභිවහනය කරන්න කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. නමුත් ඔය ටික හරියට තේරුම් අරගෙන නිවැරදිවම තුනුරුවන් සරණ ගියපු කෙනෙකුට තමයි මේ ලෝකේ බෞද්ධ කියලා කියන්නේ. එයා හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. තිසරණ තියෙනවා, පන්සිල් තියෙනවා. කොච්චර ශ්‍රේෂ්ඨද කියන කාරණාව ඕන තරම් ධර්ම දේශනාවල සාකච්ඡා කරනවා. මේ ශාසනයේ පල්හැම ප්‍රාථමිකම කෙනා තිසරණයි පන්සිලුයි තියෙන කෙනා. තාම පන්සිල් නැත්තම්, තාම තිසරණ නැත්තම් තාම බෞද්ධ වෙලා නෑ කියන එකම මතක තියාගන්න ඕනේ. තිසරණයි පන්සිලුයි යමෙක් තුල තියෙනවා නම් දක්කින විභංගයේදී සඳහන් කළේ යම් තැනක ඔහුට බත් වේලක් දී ගන්න යමෙකුට ලැබුණොත් අනාගත ජීවිත අසංකේයය ආහාර පාන නම් හිග නෑ සංසාරේ කියලා. එතකොට මමත් එතෙන්ට ගිහිල්ලා කියලා හිතන්න ඔබට ශක්තිය තිබුණොත්, ඒ කියන්නේ ඔබ එතන ඉන්නවා කියලා, ඔබ ළඟත් තිසරණයි පන්සිලුයි තියෙනවා කියලා නිවැරදිව ඔබට හිතන්න පුළුවන් වුණොත්, ඔබ වටේ ඉන්න අයට මොන ලාභයක් ලැබෙනවද කියලා කල්පනා කරන්න. මේ ශාසනයේ තුලට යම් කෙනෙක් ආවනම් ඔහු හරියට පහනක් වගේ. පොඩි පහනක් නෙමෙයි, විශාල ආලෝකයක් පතුරවන පහනක් වගේ. එක්කෙනා ඉගුණ පුරන්නේ. නමුත් දන් දෙන 100 ගානකට, කෝටි ගානකට, ප්‍රකෝටි ගානකට ලැබෙන්නේ පුදුම ලාභයක්. ඔහු අනුව ගිහිල්ලා තව කෙනෙක් එතෙන්ට આવුත් ලෝකයට මොන යහපතක් නෑ. මේ රටෙන් භාගයක් එතෙන්ට આવුත් මේ රට මොන තරම් වාසනාවන්ත වෙයිද ආපහු සැරයක්. අපි කල්පනා කරන්න ඕනේ එතෙන්ට යන්න. අපි තුල තිබිය යුත්තේ එතෙන්ට යන්න උත්සාහය. බුදුරජාණන් වහන්සේට කීකරු වෙන එකයි වටින්නේ. ආන් එහෙම වෙන්න පටන් ගත්තොත් පින්නතුනි අපිට එළඹෙමින් තියෙන මේ නොයේ කරදර, උපද්‍රව, රෝග පීඩා හැම එකක්ම ක්‍රමක්‍රමයෙන් දුරු වෙන්න පටන් ගන්නවා. එහෙම නැති වුණොත් එන්න ඉදිරියට තියෙන්නේ මහ පුදුම කරදරකාරී යුගයක් බවට පත් වෙන්න පුළුවන්. අවුවෙන් හානි වෙයි, වැස්සෙන් හානි වෙයි, හුළඟෙන් හානි වෙයි, නායයන් වලින් හානි වෙයි, වසංගත රෝග වැඩි වෙයි, සතුරු කරදර වැඩි වෙයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මගට එන එක තමයි මේ සියලු උපද්‍රව පළවා හරින්නත්, සියලු සතුරන් පළවා හරින්නත් අපි කළ යුතු එකම දේ. අපිත් රැකිලා, රටත් රැකගෙන, ශාසනයත් ආරක්ෂා කරනවා නම් අපිට තියෙන්නේ අවි අතට ගන්න නෙමෙයි. අපිට තියෙන්නේ ධර්මය අතට ගන්න. ධර්මදරයෙන් බවට පත් වෙන්න. අවි ගන්න පිරිසක් ඉන්නවා රටේ. ඒකට ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා, පොලිසියක් ඉන්නවා. ඒ අය ඒගොල්ලෝ ඒ රාජකාරිය කරන අතරේ අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයටම දායාද වුණොත්, පිරිසක් සිල්වත් වෙන්න පටන් ගත්තොත් රට ඇතුළේ අරගොල්ලන්ට ඒගොල්ලන්ගේ කාර්යයත් පහසු වෙනවා. අපිට කොහොමත් සුගතිය කරා ගමන් කරන්න ලේසි වෙනවා. විය යුත්තේ ඒක. නමුත් අපි ඇතින් නොවෙන්නේ මේක. අපි නොඒක් අයට දොස් කියනවා. සමහර වෙලාවට සමහර ආගමික කණ්ඩායමක් තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතෙත් පරිත්‍යාග කරනකොට අපි අපේ ශාසනය වෙනුවෙන් මොනවද කළේ කියලා ආපහු හිතන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි ධර්මයෙන් ඈත් වුණා මිසක් ධර්මයේ කවදාවත් අපි අත්හැරලා ගිහිල්ලා අත්හැරලා ගිහිල්ලා නැහැ. 5000ක් කල් අදිෂ්ඨාන කළා නම් බුදුරජාණන් වහන්සේ එසේම තමයි. නමුත් පින්නතුනි, යමෙක් මේ මාර්ගඵල නිවන තමන් තුල උපදවනවා නම් සඳහන් කළා එය දරන්නේ භාග්‍යතුන් වහන්සේගේ උපදේශය මත පිහිටලා නිසා ඒ පුද්ගලයන්ගේ මාර්ගයත් ඵලයත් නිර්වාණයට හරියටම
අයිති වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන. හැබැයි ඒක ලබන්ඩ භාගිතුන් වහසේ දේශනා කරපු විදිහටම තමයි අපි කටයුතු කරන්න ඕනේ. නිර්වාණයට හරියටම අයිති වෙන විදිහටම බුදුරජාණන් වහන්සේට අයිති වෙන. භාගිතුන් වහන්සේට ලංවුණා වෙනවා. එහෙම නැත්තන් අපි ධර්මයෙන් ඈත්තෙන්ට ඇත්තෙන්ට අපිට ධර්මරත්නය තියෙන සරණ පිහිට අහිමි වෙලා යන. පිනතින බුදුරජාණන් වහන්සේට අපි හැම වෙලාම ණයයි. මේ ධම්ම දායාද සූත්‍රයෙන් විශේෂයෙන් සඳහන් කරන්නේ යයි. භාගිතුන් වහසට කොහොමත් අපි ණයයි. ඇයි අද ඔබ විඳිනවනං ජීවිතය යම් සැපයක් ආහාරපානවල අඩුවක් නැතු ඇඳුම් පැළඳුම් වල අඩුවක් නැතු ඉගෙන ගත්ත බුද්ධි මට්ටන් වල අඩුවක් නැතුව ගෙවල් දොරවල් යානවාහන වල අඩුවක් නැතුව ඔබ යම් සැපයක් විඳිනවන. යටත් පිරිසෙන් අනුන්ට අතපාන්නේ නැතුව හිතේ සතුටින් කාලබීල ජීවත්වෙනවනං ඒකටත් අපි කාටද ණය ඒකටත් ණයයි බුදුරජාණන් වහන්සේට. හේතු බුදුරජාණන් වහන්සේ අපිට රස්සාාව දුන්නේ කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට සල්ලි හොයලා දුන්නේ කියලා හිතෙනවා. අපිට සල්ලි හම්බුනේ රස්සාාව හින්ද. අපිට රස්සාාව හම්බුන ඉගෙන ගත්ත හින්ද. නමුත් හිතන්ඩෝ නෑ අපිත් එක පන්තිය කී දෙනෙක් හිටියද. පන්තිය හිටපු හැමෝම විශ්වවිද්‍යාලයට ගියාද. හැමෝටම උපාදිය හම්බුනාද. ඇයි පිරිසකට නොහම්බෙන්ඩ පිරිසකට හම්බෙන්ඩ හේතුව එක එක්කෙනගේ බුද්ධි මට්ටමේ තියෙන උසස් පහත් බව. එනම් ඒවාගේ උසස් ප්‍රඥාවක් උසස් බුද්ධියක් ලබන්ඩ මට පුළුවන් වෙන්ඩත් අනික් අයට බැරිවෙන්ඩත් හේතුව මොකක්ද කියල හිතහම සම්බුද්ධ ශාසනය මුල් කරගෙනම පෙර අතීත සංසාරවල අපි කරපු මහ පින්කංවල ප්‍රතිඵල හැටියට අපිට යම් සිවුම් විදිහේ බුද්ධියක් අනික් අයට වඩා ලැබිල තියෙන. නමුත් කෙනෙක් උත්සාහ කලා වෛද්‍යවරයෙක් වෙන්ඩ. පළවෙනි පාර දෙවනි පාර තුන්වෙනි පාර උත්සාහ කලා අවස්ථා තුනේ මොහුට වෛද්‍යවරයෙක් වෙන්ඩ බැරි වුණා. ඒ අවස්ථා තුනමත් හැරලා වෙනත් කාරණාවකට උත්සාහ කරහම ඔහුට ඒක සාර්ථක කරන්න වෙනවා. සාමාන්‍ය රැකියාවකට වඩා වෛද්‍යවරයෙක් කියලා ගැන තාම සිවුම් ප්‍රඥාවක් තියෙන්න්න ඕන කෙනෙ. මිනිස්සුන්ගේ ජීවිතත් එක කටයුතු කරන කෙනෙ. නමුත් සිවුම් ප්‍රඥාවක් ලබන්ඩ සංසාරිත් අතිශය සිවුම් ප්‍රඥාවල් ලබන්ඩ හේතුවෙන පින්කං වැඩි වැඩියෙන් අපි කරලා තියෙන්දුවන. කරලා විතරක් නෙමෙයි ප්‍රාර්ථනා කරලා තියෙන්ටත් වන. අන්න එතකොට තමයි තේරෙන්නේ මගේ මේ පැවැත්මට භාගිතුන් වහන්සේගේ උපකාරය කොච්චරද කියලා. බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ අපෙන් උපකාර ලබන්ඩද. අදත් සරුවඥ ධාතුන් වහන්සල වැඩඉන්නේ අපෙන් උපකාර ලබන්ඩද. අපෙන් දානෙ බලාපොරොත්තුවෙන්ද. අපෙන් සිව්පසේ බලාපොරොත්තුවෙන්ද වැඩඉන්නේ. අපෙන් නං රෝම කූපයක තරං දෙයක්වත් බලාපොරොත්තුනේ. නමුත් වැඩඉන්නේ ධාතුන් වහසල ඉතුරු කරලා පිරිනිවම් පෑවේ අපිට පින් සිද්ධ කරගණ්ඩ ඕන නිසා. අපිට පින් සිද්ධ කරගණ්ඩ ඕන නිසා අනුකම්පාවෙන් වැඩඉන්නවා මිසක් අපේ සිව්පසේ බලාපොරොත්තුවෙන්නම් කොහොමොත් වැඩ ඉන්නවා නෙමෙයි. යමෙක්ද ශ්‍රද්ධාවෙන් යෙදෙන්නේ යමෙද්ද ශ්‍රද්ධාවෙන් භාගිතුන් වහසට වඳින්නේ තමන්ගේ ශ්‍රද්ධාව ප්‍රමාණයට යමක්ද බුදුරජාණන් වහන්සේ ළඟ පූජ කරන්නේ ඒක මම මට පින් ලබන ක්‍රමයයි. ආගේ නිසා ශ්‍රද්ධාවන්තයා ප්‍රඥාවන්තයා සමහර වෙලාවට මුළු දවසම වෙහෙසෙනව භාගිතුන් වහන්ස වෙනුවෙන් පූජාවක් කරගන්නට. තවත් කෙනෙක් චාරිත්‍රයට යන්තමට ගිහිල්ල මොනු හරිටිකක් කැපද අකැපද සුදුසුද නුසුදුසුද මකොත් බලන්නැතු ආසනි මත තැන්පත් කරලා දන ගහන්නෙත් නැතුව ඔලුව පාත් කරලා යන්ඩත් පුළුවන් කෙනෙකුට එහෙම කරන්නත් පුළුවන් කෙනෙකුට මුළු ජීවිතයම එක දවසක් එමත මාසයක් මුළු ජීවිත කාලිම පූජ කරන්නත් පුළුවන්. එහෙම කටයුතු කරගෙන තමන්ට අවශ්‍ය දේතනින් හොයාගන්නවා මිසක් භාගිතුන් වහසට අපෙන්මකොත් ඕනෙම නෑ. එනිසා අපි ශ්‍රද්ධාව තියෙන තරමට අපි බුදුරජාණන් වහන්සේට ළඟයි. පිනතුන මෙතන සඳහන් කළා අපි
බුදුරජාණන් වහන්සේට හැම කරුණක් ළඟම ණයයි කියන කාරණාවයි අපි සාකච්ඡා කළේ. එහෙනම් අපිට මාර්ගඵල ලැබුණෙත් කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. අපිට රහත් බව ලැබුණෙත් කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. භාග්‍යතුන් වහන්සේ මේ මගඵල හොයලා නුදුන්නනම්, මේ නිවන හොයලා නුදුන්නනම් අපි තනියම හොයාගන්න දන්නවද? අපිට තනියම හොයන්න බෑ. අපි මේක කලින් දේශනාවල සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ ළඟට මේ විශ්වයේ හිටපු මහා ප්‍රඥාවන්තයා කියලා අපි සඳහන් කළා සරියුත් මහරහතන් වහන්සේ. මාර්ගඵල ලබන්න කලින්ම උන්වහන්සේගේ ප්‍රඥාව කොච්චරද? මහා කල්පයක් පුරාවට වහින මහවැස්සක මහ පොළොවට පතිත වුණු වැහි බිඳු ගාන කොච්චරද කියලා ඇහුවොත් අහපු ගමන් කියනවා. භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ මහණෙනි මේක උපමාවක් නෙමෙයි, මේක තමයි සාරිපුත්තයන්ගේ ප්‍රඥාවේ තරම කියලා. මහා කල්පයක් පුරාවට බැහැපු වැහි බිඳු ගාන කියන්නේ කොහොම ප්‍රඥාවක් තියෙන්න ඕනේද? ඒ වුණාට ඒ සෝවාන් වෙන්න කලින් තිබ්බ ප්‍රඥාව. ඒ මහා ප්‍රඥාවන්තයාට තනියම සෝවාන් වෙන්න බැරි වුණා කියන කාරණාව අපි සාකච්ඡා කළා. එච්චර ප්‍රඥාව තිබිලත් තනියම සෝවාන් වෙන්න බැරි වුණා. එහෙනම් කවුද සෝවාන් වෙන්න මඟ කියලා දුන්නේ? අස්සජී මහරහතන් වහන්සේ. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතවා. මේ ගාථාවේ මේ කියපු මුල් පද දෙක දේශනා කරනවත් එක්කම පිපෙන්ඩ තරං මෝරලා තිබිච්ච නෙළුම් කැකුලකට උදේ ලාහිරු කිරණ පතිත වෙනවත් එක්කම විකසිත වෙනවා වගේ මේ දහම් පද දෙක තුන ඇහෙනවත් එක්කම සාරිපුත්තයන් වහන්සේ උපතිස්ස හැටියට අති උතුම් සෝවාන් ආර්ය මාර්ගයට. එහෙනම් එච්චර ප්‍රඥාවන්තයාටත් තනියම මගඵල ලබන්න බැරි වුණා නම් ඔබයි මමයි ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ. එහෙනම් අපි ලැබුවනම් මාර්ගයක් ඵලයක් ලබනවනම් මාර්ගයක් ඵලයක් කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසාමයි. ඒ නිසාම අපි භාග්‍යතුන් වහන්සේට ධර්ම රත්නේ පැත්තිනුත් ණයයි, ආමිෂේ පැත්තිනුත් ණයයි. හැම පැත්තෙම බුදුරජාණන් වහන්සේට ණයයි. අපි විඳින හැම සැපයක් සම්බන්ධයෙන්ම භාග්‍යතුන් වහන්සේට ණයයි. මේ ජීවිතවල විඳින යම් දුකක්ද තියෙන්නේ ඒ හැම දුකක්ම භාග්‍යතුන් වහන්සේට පිටුපාපු නිසා අත්වෙච්ච දුකක්මයි තියෙන්නේ. ආන්ගේ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ධම්ම දායාද සූත්‍රයෙන් හැම තැනම අපට දේශනා කරන්නේ මහණෙනි මම නිසා ඉපදිච්ච ධර්මයේ නිසා ඉපදිච්ච ආමිෂයට කවදාවත් දායාද වෙන්න එපා. මම විසින් දේශනා කරපු ධර්මයට දායාද වෙන්න. ඒ ධර්ම මාර්ගයේ යනකොට ආමිෂ සම්පත් ඕන තරම් ලැබෙයි. නමුත් ඒ ආමිෂය හොයන්න හිතාගෙන මේ ශාසනය කටයුතු කරන්න එපා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ප්‍රගුණ කිරීම උදෙසා විතරක් ශාසනය කටයුතු කරන්න කියලා දේශනා කළේ. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙමින් තියෙන නිසා ධම්ම දායාද සූත්‍රය තුලින් අපි සාකච්ඡා කරපු 8 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමින් ඊළඟ දේශනාවේදී මේ සූත්‍රයෙන් තවත් කොටසක් සාකච්ඡා කරමු.